ආරාධනා කරනවා මහරගම ධර්මායතනයේ ධර්මාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති කැල්ගරි මහාවිහාරවාසී උඩුදුම්බර ලංකානන්ද ස්වාමින් වහන්සේට අප කෙරෙහි තා කරුණාවෙන් අද ධර්ම දේශනාව සිද්ධ කරන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත්නි, පළමු කොටම පංචශීලයේ සමාදන් වීමට සූදානම් වන්න ඒ සඳහා නමස්කාරය කියන්නේ. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ခတယံပိ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ခတယံပိ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံပိ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම බන්තේ සතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමා චානන්ද අනිච්ච සංඥා ඥානන්ද භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්ඛති රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉතිමේසු පංච සුපාදාන ඛණ්ඩේසු අනිච්ඡානුපස්සේ විහරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති කරුකටේතු විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්තුනි වනිතෝබා බෞද්ධ විහාරස්ථානයේ කරුකටේතු සුගත සිරි අපේ හාමුදුරන් වහන්සේගේ ආරාධනාව පරිදි සදහවත් දායක පින්වතුන් වෙනුවෙන් උන්වහන්සේ සිදු කරන ලද ආරාධනාවට අනුව කල්ගරි බෞද්ධ මහා විහාරස්ථානයේ සිට මේ පින්වතුන්ට සිදු කරන්නට නියමිත ධර්මානුශාසනාවයි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. මා පළමු කොටම බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවට පෙර ආතුව අද දින ධර්ම දේශනාවේ සදහබර දායකත්වයේ ලබාගත් පින්වතුන්ගේ ඒ පුණ්‍යවන්ත සත්පුරුෂ අරමුණ සිහිපත් කරන්නට ඒ විනිපෙක් මැනිටෝබා බෞද්ධ මහා විහාරස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේහි දායක පින්වතුන් වශයෙන් කටයුතු කරන අතුල රාජපක්ෂ මහත්මයා, තිරෝමි රාජපක්ෂ මහත්මිය තමයි අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ. ඒ පින්වතුන්ගේ අරමුණු වශයෙන් මේ ධර්ම දානමය පින්කමෙන් ජනිත කුසල ශක්තියෙන් සුජීවත්ව ඉන්න ඒ මව්වරු දෙපළට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මීට දින 10කට පමණ කලින් පරලෝක ප්‍රාප්ත අභාව ප්‍රාප්ත වුණු ආර්.එම්. අමරසිංහ ඒ පින්වතුන්ගේ ආදරණීය බාප්පාට පින් අනුමෝදන් කිරීමත් කියන මූලික අරමුණු බලාපොරොත්තු ඇතිවයි ඒ පින්වතුන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ. පොදුවේ බණාචන පින්වතුන් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා නමින් මේ පරලෝකයේ සියලු දෙනාටම පරලොවින් පුණ්‍යානුමෝදනා කරලා ඒ සෑම සියලු දෙනාගේම පරලොව සාංසාරික භව ගමන සුවපත් කර දීමට ඉවහල් වන උතුම් පින්කමක් කුසල කර්මයක් තමයි ධර්ම දානමය, ධර්ම ශ්‍රවණමය, ධර්ම දේශනාමය කුසල කර්මය. පින්තුනි, ධර්ම ශ්‍රවණය ඊටාම දුර්ලභ කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ දේශනා කළා කල්ප ගාන සුගති ලෝකවල ඉපදෙමින් සුගති සම්පත් සහ නිවන් සම්පත් සලසා ගැනීමට ඉවහල් වන මූලික කුසල කර්ම අතර එක කුසල කර්මයක් තමයි සුදුසු කාලෙහි ධර්ම ශ්‍රවණය කිරීම. කල්ප ගාන සාංසාරික ජීවිතේ සැප විපාක ලබා දෙන මහා කුසල ක්‍රියාවක්.
සමහර වෙලාවට ධර්ම දේශනා සුලභ නිසා අපේ පින්වතුන්ට ඒ ගැන වැඩි හැඟීමක් නැති වෙන්න පුළුවන්. නිරතුරුවම බණ අහන්න ලැබෙනවා අන්තර්ජාලයේ ඔස්සේ ධර්ම දේශනා කොතෙකුත් තිබෙනවා. ඒ සුලභ භාවය නිසා සමහර වෙලාවට සමහර අය කල්පනා කරනවා ධර්ම ශ්‍රවණය සාමාන්‍ය සරල දෙයක්. ඒ තරම් ආනිසංස ඇති දෙයක් නෙමෙයි කියන ශ්‍රද්ධාව අඩු ප්‍රඥාව අඩු කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි සද්ධර්මයේ කොයිතරම් සුලභ වුණත් ඥානවන්තයාට එහි වටිනාකම අගේ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා කල්ප ගානක් එක ධර්ම දේශනාවක් වුණත් ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් ඒ નિયમિત ආකාරයේ ගුණවල පිහිටමින් තමන්ගේ සතියේ සිහිය හොඳට ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි මහත් වූ ගෞරව ආදරයකින් තථාගතයන් වහන්සේගේ සද්ධර්මයයි අපි මේ අහන්නේ සුගතියටත් නිවනටත් මඟ විවර කරන මේ උතුම් ධර්මයක් අපි ශ්‍රවණය කරන්නේ සංසාර දුක්ගිනි නිවාලන ධර්මයක් අපි අහන්නේ ඒක ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට දේශනා කරපු මේ සද්ධර්මයයි කියන ඒ සද්ධාවේ අවබෝධය ඇතිව බණ අහන කෙනෙකුට අදත් මේ ආනිසංස කිසි අඩුවක් නැතුව ලබා ගන්න පුළුවන්. අනේ නිසා පින්වතුනි ධර්ම දේශනාවට පළමුව ධර්ම අවවාදයක් හැටියට ඒ කාරණේ මම සිහිපත් කළේ. පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තබා ගන්නට යෙදුනේ අපේ පින්වතුන් කවුරුත් අහලා තියෙන නිතර ඇසෙන සංඥාවක් පිළිබඳවයි. ඒ තමයි එක විදිහකට මේ ලෝකේ කිසි කෙනෙකුට කිසි දෙයකට පවතින විදිහක් නැහැ. ජීව අජීව සත්ව පුද්ගල මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම හැම ක්ෂණයකම නිතර වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපි කැමති පැත්තට සිද්ධ වෙන්නත් පුළුවන්. අපි අකමැති විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. අපි කැමති වුණත් අකමැති වුණත් වෙනස් වීම කියන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ යථාර්ථය වෙනස් වීම කියන එක මේ ලෝකයේ හැම කල්හිම ක්‍රියාත්මක වන යථාර්ථයක් බව අවබෝධ කරගෙන සර්වඥතා ඥානයෙන් ඒ ධර්මයේ පසක් කරගෙන ලෝකයට ඒ ධර්මයේ බෙදලා දුන්න උත්තමයන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ වෙනස් වෙන ස්වභාවයට නමක් දුන්නා අනිත්‍ය කියන. අනිත්‍ය. ඒ අනිත්‍ය සංඥාව පිළිබඳව තමයි මම මේ වෙලාවේදී මගේ ධර්ම දේශනාව මූලික තේමාව වශයෙන් තබාගෙන ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි මේ ලෝකේ යම්කිසි සංඥාවක් යම්කිසි අරමුණක් යම්කිසි කුසලයක් උපදින කුසල සිතවිල්ලක් වෙනවා නම් ඒ කුසල සිතවිලි අතරේ වැඩිම කුසලයක් අත්වෙන කුසලානිසංසයක් අත්වන කුසල ක්‍රියාවක් මේ ලෝකේ තියෙනවා. මේ පින්වතුන් දන්නවා දන් දීම පුණ්‍ය ක්‍රියාවක්, සීල් රැකීම පුණ්‍ය ක්‍රියාවක්, භාවනා කිරීම පුණ්‍ය ක්‍රියාවක්. තමත් මේ ආදි කොට ඇති ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වලට පරිබාහිර වෙච්ච ඊට ඇතුළු කරන්න පුළුවන් හැම දෙයක්ම පුණ්‍ය කර්ම කුසල කර්ම බවට පත් වෙනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් අහුවත් අග්‍රතම කුසලයේ කුමක්ද කියනවා? අග්‍රතම කුසලයේ තමයි මේ අතරක් නැතුව එහෙම දුවන පයින් මේ හිත මොහොතක් අනිත්‍ය සංඥාවට එකඟ කළොත් නැත්නම් අනිත්‍ය සංඥාව හිතේ භාවිත කළොත් අනිත්‍ය සංඥාව නුවණින් දැකගත්තොත් එක සුළු මොහොතක් ඇති. අනේ ඒ තමයි මේ ලෝකේ තියෙන ගැඹුරුම ඉහළම කුසලානිසංස ලැබෙන භාවනාව. ක්ෂණයක් මේ දුවන හිත අනිත්‍ය සංඥාවෙහි එකඟ කළොත්
එයින් ලැබෙන ආනිසංස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ බව දේශනා කළා. ඉතින් ඒ නිසා තමයි ඒ බඳු ආනිසංස ඇති මහා කුසල ක්‍රියාවකට අපේ හිත යොමු කරමින් ඒ පිළිබඳ ධර්ම අවබෝධයක් කරා යන්නට අවශ්‍ය කරන ඥානනය කර ගැනීමට ඥානය අවබෝධය ඇති කර ගැනීමට පහසු වන ධර්ම දේශනාවක් සිදු කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ බණහන පිංතුන් මේ අනිත්‍ය පිළිබඳව නොඑක ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කළා ඇති. ඒ සඳහා උපකාර කරගත් සූත්‍ර දේශනාවක දේශනා පාඩයක් මම මාතෘකා කළා. මේ පිංතුන් දන්නවා ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද කියන හාමුදුරන් වහන්සේ දැඩිසේ ගිලන් අසාධ්‍යව ඉන්න වෙලාවේ අනද මාහිමියන් බුදුරජාණන් වහන්සේ විසින් ඉගෙනගත් දස සංඥාවන් ඒ ගිරිමානන්ද හාමුදුරන් වහන්සේට නැවත පෙරලා දේශනා කළා. ඒ දේශනා කෙළවර ගිරිමානන්ද හාමුදුරුවන්ගේ තිබිච්ච අර අසාධ්‍ය අසනීප ස්වභාවයෙන් උන්වහන්සේ නැගී ඉන්නවා. සුවපත් වෙනවා අවසානයේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ අභියසට ගිහිල්ලා උන්වහන්සේට හොඳට අහගෙන සිද්ධි ධාරණය කරගන්නට කියලා දේශනා කරපු දේශනාවට කියනවා ගිරිමානන්ද සූත්‍රය. ඒ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ පින්වතුනි ඉගැන්වෙන්නේ මේ දස සංඥාවන් ගැන. ඒ කියන්නේ භාවනා කමඨහන් 10ක් ගැන. ඒ සංඥාවන් අතර පළවෙනි එක තමයි අනිත්‍ය සංඥාව. අපි අද මේ ධර්ම දේශනාවේ මාතෘකා කරපු සංඥාව. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, ඊළඟට අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, ඊළඟට නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා, අවසාන ආනාපාන සති සංඥාව. භාවනාවට ලැබුරුතාවයක් දක්වන පින්වතුන්ට මේවා හොඳට කටපාඩම්, මේවා හොඳට දන්නවා. ඉතින් මේ සියල්ල එකින් එක විස්තර කරන්නේ නැහැ මම මේ ධර්ම දේශනාවේදී. අදාළ මාතෘකාව ඔස්සේ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනිත්‍ය සංඥාව. නිට්ටය නොවන බැවින් එක විදිහකට යමක් හෝ කෙනෙක් පවතින්නේ නැති නිසා තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය. ඒ අනිත්‍යයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරනවා. මේ අනිත්‍ය දකින්න ඕනේ බාහිරින් නෙවෙයි. බාහිර දෙයකින් කෙනෙකුගෙන් දකින අනිත්‍ය නෙවෙයි ධර්ම අවබෝධයට උපකාර වෙන්නේ. පිටුතුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා ඕපනයිකෝ කියලා. ඕපනයික කියලා කියන්නේ තමා තුළට පමුණවාගෙන තමා තුලින් දකින්න ඕන කියන එකයි. බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කොට වදාළ මේ සද්ධර්මය තමා තුළට පමුණවාගෙන තමාගේ හිතට අරගෙන ඒක තමා තුලින් දකින්න ඕන. අනේක තමයි කියන්නේ ඕපනයික කියලා. ධර්මයේ තියෙන ගුණයක්. තමා තුලින් දකින්න බැරි තාක්කල් පින්වතුනි ධර්මාභිසමයක් ධර්ම අවබෝධයක් වෙන්නේ නැහැ. මොන තරම් බාහිර ක්‍රියාකාරකම් වල අපි යෙදුණා. බාහිර වත් පිළිවෙත් වල මොන තරම් යෙදුණා. මොන තරම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතිව මොන තරම් යහපත් කටයුතු වල අපි යෙදුණත් පින්වතුනි පුණ්‍ය කටයුතු වල අපි යෙදුණා. තමා තුලින් ධර්මයේ දකින තාක්කල් අපේ කෙලෙස් නිමාවටපත් වෙන්නේ නැහැ. අපිට සංයෝජන ධර්ම ප්‍රහීන කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරනවා මේක ඕපනයිකයි. තමා වෙතට පමුණවාගෙන තමා තුලින් දකින්න ඕන. එසා මේ පින්වතුන් තමා තුලින් ධර්මයේ දකින්නේ කොහොමද කියන එක තමයි
අද මේ අනිත්‍ය සංඥාව තමා තුළින් දැක ගන්න හැටි තමයි මම අද දවසේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි මුලින් මාතෘකා කරපු දේශනා පාඩේ අනුව කතමා ඥානන්ද අනිච්ච සංඥා ආනන්ද හාමුදුරුවන්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. ඒ නිසා ආනන්ද අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මොකක්ද? ඉදානන්ද වික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. ඔය මේ අනිත්‍ය සංඥාව වඩන්න සුදුසුම ස්ථාන. අපි දන්නවා ආරණ්‍ය කියලා කියන්නේ කැලෑවක්. ඉසගෝර බිහිසුණු සර්පයන්ගෙන් සතුන්ගෙන් ගැවසීගත් වනාන්තර නෙමෙයි. හොරුන්ගෙන් ගැවසීගත් ඒවා නෙමෙයි. භාවනාවට සුදුසු වන සෙනසුන් ගැනයි මේ කියන්නේ. අර විදිහේ විසගෝර සර්පයන් සත්තු ඉන්න ඒ වගේම භාවනාවට හානිකර දරුණු සොරුන් සැඟවී සිටින ඒ වගේ වනාන්තර අරණ්‍ය තෝරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ භාවනාවට මුලින්ම. එතකොට ඒ බඳු ස්වභාවයක් නැති අපිට පහසුවෙන් ඒ කමඨහන් දිනු කරගන්න පුළුවන් ස්ථාන අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා විශාල වෘක්ෂ අසුරේ නැත්නම් ගස් මුල් අසුරු කරගෙන හොඳ විවේකයක් තියෙන ස්ථාන. ශුඤ්ඤාගාරගතෝවා මිනිස් කටහඬක්වත් ඇහෙන්නේ නැති හිස් පාළු ස්ථාන. භාවනා කරන යෝගී කෙනාට ඒ වගේ තැන් කදිම ස්ථාන තමන්ගේ ආධ්‍යාත්මික අරමුණු කරා යන්නට. එනිසා මේ ලෝකේ කොතෙකුත් ස්ථාන තියෙනවා. නමුත් මෙන්න මේ අරණ්‍ය රුක්ෂමූල ශුඤ්ඤාගාර කියන තැන් භාවනාවට කිසිම බාධාවක් නැති ඊටම සුදුසු ස්ථාන හැටියට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී හඳුන්වා දුන්නා. ඒ තමන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ට තමන්ගේ ආධ්‍යාත්මික අරමුණ නැත්නම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට සුදුසු ස්ථාන හැටියට. ඒ ස්ථානයකට ගිහිල්ලා මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කතමාචානන්ද අනිච්ච සංඥා. මොකද්ද මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ? අනිත්‍ය සංඥාව කියලා කියන්නේ රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චං. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඔය උපාදානස්කන්ධ පංචකය නැත්නම් උපාදානස්කන්ධ පහට තමයි ඒ පහ අනිත්‍ය වශයෙන් දැකීම තමයි අනිත්‍ය සංඥා. එතකොට දන්නවා සත්වයේ හැදිලා තියෙන්නේ ස්කන්ධ වලින්. ඕනෑම ජීවියෙක් ඕනෑම සත්වයෙක් මිනිසා ඇතුළු හැදිලා තියෙන ස්කන්ධ වලින්. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඥානස්කන්ධේ. ඔය ස්කන්ධ පහෙන් තමයි සත්‍යයේ පුද්ගලෙක් ජීවියෙක් හැදෙන්නේ. එතකොට විඥානයක් නැති අනිකුත් ද්‍රව්‍යාත්මක දේවල්, අවිඥානික දේවල් හැදෙන්නේ සතර මහා ධාතු වලින්. පඨවි, ආපෝ, තේජෝ, වායු කියලා කියන්නේ ඒ ධාතු හතර. හැබැයි ජීවීන් තුනත් ওই ධාතු හතර තියෙනවා, වෙනසක් තියෙන්නේ අනික් වස්තු වලට වැඩිය විඥානයක් තියෙනවා. සතර මහා ධාතු ක්‍රියාත්මකයි, විඥානයක් නැහැ අනික් මේ අජීවී වස්තු වල. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහේ අනිත්‍ය දකින්න හැටි තමයි අනිත්‍ය සංඥාවදී උගන්වන්නේ. ඒ තමයි අනිත්‍ය සංඥාව. එංගතුන් දන්නවා මේ සත්‍යයේ පුද්ගලයෙක් හැදලා තියෙන්නේ ඔන්න ඔය ස්කන්ධ පහේ. ඕකට කියනවා පංචස්කන්ධය කියලා. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහට කියනවා පංචස්කන්ධය. ඒ රූපාදී අරමුණු ඉන්ද්‍රයන්ගෙන් උපාදාන කරගෙන වාසය කර තණ්හාවෙන් උපාදාන කරනවානේ. රස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙන්
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු උපාදාන කරන නිසා අපි කියනවා මේ ඒ බඳු ස්වභාවයෙන් ඉන්න ජීවත් වෙන සත්‍යයන්ද කියනවා මේ උපාදානස්කන්ධ තියෙන සත්‍යෝ. එංගොතොන් දන්නවා පංචස්කන්ධයේ තියෙන්නේ මහරහතන් වහන්සේට පමණයි. මහරහතන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට තියෙන්නේ පංචස්කන්ධ. උපාදාන කරන්නේ නැහැ උන්වහන්සේලා. ස්පර්ශය තණ්හාවෙන් උපාදාන කරන්නේ නැහැ උන්වහන්සේලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ සහ පච්චේක බුද්ධ පසේ බුදුරජාණන් වහන්සේලාට තියෙන්නේ පංචස්කන්ධ විතරයි. රූප වේදනා සංඥා සංඛාර විතරයි. නමුත් අනික් සියලුම සත්වයන්ට කෙලෙස් තියෙන නිසා තියෙන්නේ උපාදාන කරනවා. ඒගොල්ලෝ අරමුණු අල්ලනවා. ග්‍රහණය කරනවා එක්තරා ඒ කෙලෙස් තියෙන මට්ටම් වලින් ග්‍රහණය කරන නිසා උපාදානස්කන්ධ තියෙනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධය. අරහත්යෙන් මෙහා හැමෝටම තියෙන උපාදානස්කන්ධ. ඒ කියන්නේ මේ රූපය උපාදාන කරනවා, වේදනාව උපාදාන කරනවා, සංඥාව උපාදාන කරනවා, සංඛාර උපාදාන කරගන්නවා, විඥානයත් උපාදාන කර. ඒ කියන්නේ මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. ඒ තුල තියෙනවා සිවුම්ම ක්‍රියාත්මක වන අවිද්‍යාව සහ තණ්හාව. ඒක බණ අහන පින්තුන් දන්නවා. එතකොට පින්තුනේ අපි තේරුම් ගන්නේ අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? මම මුලින් මතක් කළා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහින්නේ. ඒක අපි දන්නවනේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් දේශනා කරනවා ගාථා දේශනාවක් තුල. ඒක මේ වෙලාවේ මතකයට එනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං සත්තේසු ඛණ්ඩේසු හෝති සත්තෝති සම්මුති කියනවා. ඒ ගාථා රත්නේනුත් පැහැදිලි කළේ ඒ ගාථා දේශනාවෙනුත් පැහැදිලි කරන්නේ මම මුලින් සඳහන් කරපු එකමයි. මොකක්ද? මේ මම කියන හිතාගෙන ඉන්න මේ මගේ ඇඟ කියන මම සත්‍යයක් පුද්ගලයෙක් ජීවියෙක් නැත්නම් අසවල් නම තියෙන කෙනා කියන මම ගැන යම්කිසි ප්‍රතිරූපයක් හිතින් හිතාගෙන ඉන්නවනේ. මේ අසවල් දවසේ ඉපදුණු වාර්ෂිකව උපන්දින සිහිපත් කරන මේ විවිධ චර්යාවන් ඉරියව් පවත්වමින් රැකිරක්ෂා කටයුතු සිදු කරගෙන අමුදරුවන් පෝෂණය කරගෙන සම්මුතිය වශයෙන් ගත්තාම මේ මම කියන සංඥාව තුල තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ. සම්මුතිය. ඒක බොරුවක් නෙමෙයි. සම්මුතිය පරම සත්‍ය නෙමෙයි. සම්මුතිය කියන එක ඇත්තයි. හැබැයි ඒක යථාර්ථය නෙමෙයි. මම අද මේ දේශනා කරන දේශනාව පරමාර්ථ දේශනාවටයි අයිති වෙන්නේ. සම්මුති දේශනාවට නෙමෙයි. සත්ව පුද්ගල සංඥාවෙන් එහා ගිය එක. ඒ හැම කෙනෙක්ම තිමුතුනි නිර්වාණ අවබෝධයට යන ඕනෑම කෙනෙකුට ප්‍රඥාවෙන් මේ සත්ව පුද්ගල සංඥාවෙන් එහා ගිය මේ ගැඹුරු යථාර්ථයට යොමු වෙච්ච ධර්මයේ ඇසීම කල යුතුමයි. ඒ සඳහා සමත භාවනාවෙන් පසුබිම සකස් කරලා දෙනවා. සමත භාවනාව. සමහර පින්වතුන්ට විදර්ශනා භාවනා මෙන්න බොහොම ඉක්මනට චිත්ත සමාධිය ඇති කරගෙන ප්‍රඥාව අවදි වෙනවා. ඒ කියන්නේ සංයෝජන ධර්ම තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූප රාග අරූප රාග මාන දිට්ඨි අවිජ්ජා කියලා තියෙන මේ සංසාරේට බැඳලා තියෙන තද මේ රහන් 10ක් අපිට ගැලවෙන්නට නොදී මේ අතරක් කෙලවරක් නැතිව අගක් මුලක් නැති මේ සංසාරයේ විවිධ දුක් ගැහැටි ඇති කරවමින් මේ සත්‍ය පෙළමින් අරගෙන යන මේ සංසාර ගමන සකස් වෙන්නේ මේ බැමි 10න් එකක්වත් ගලවගෙන නැත්තම් ඒ සත්‍ය අප්‍රමාණ දුකට විවෘතයි සංසාර ගමන. එතකොට මේ සුස්ක විදර්ශකයන් නැත්තම් සමත විදර්ශක නැත්තම් විපස්සනා ඥානෙ මතු කරගත්ත අය විපස්සනා ඥානය අභිවෘද්ධියට පත් කරගත්ත ආර්ය ශ්‍රාවකයන්ට පුළුවන්කම ලැබෙනවා සංයෝජන ලිහා දමන්නට. ඒ තුලින් දුකින් මිදෙන්න පුළුවන්. ඒකට විදර්ශනාව අවශ්‍යයි. විදර්ශනා භාවනාව එක කොටසක් තමයි
මේ ප්‍රධාන කොටසක් තමයි පින්වතුනි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව. සමත විදර්ශකයන්ගේ සමත කියන්නේ චිත්ත භාවනාව. අපි දන්නවා සමාහිත හිතක් තියෙන කෙනෙකුට තමයි විදර්ශනාව වඩන්න පුළුවන්. සමාහිත හිතක්. ඒකට සමත භාවනා තියෙනවා. එතකොට සමත පූර්වාංගම විපස්සනා භාවනා ක්‍රමයක් තියෙනවා. විපස්සනා පූර්වාංගම සමත ක්‍රමයකුත් තියෙනවා. සමහර අයට හිත ඉක්මනට තැම්පත් වෙනවා. ගැඹුරු ධර්මයට හිත ඒකාත්මික වෙනවා. නැත්නම් හිත එකඟ කරගන්න පුළුවන්. ධම්මානුපස්සනාවේම හිත වඩන්න පුළුවන් විදර්ශනා භාවනාවලින්. සමහර කෙනෙකුට පුළුවන් සමත භාවනාවෙන් ඉක්මනට හිත දියුණු වෙනවා. හිත තැම්පත් වෙනවා. ඒ තුලින් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් කරන්න පුළුවන් බොහොම පහසුවෙන්. කෙසේ නමුත් පින්වතුනි මේ ක්‍රම දෙකම ඒ පුද්ගල විවිධත්වයේ අනුව පුද්ගලයාගේ ආශය අනුසය අනුව කෙලෙස් වල තියෙන ස්වභාවය අනුව සහ සංසාරේ අපි පුරුදු කරගෙන මේ දක්වා ඇවිල්ලා තියෙන ආකාරය අනුව එක එක පුද්ගලයාට මේ එක එක කමඨහන් විශේෂ වෙන ආකාරය අවබෝධ වෙන වැඩෙන ආකාරය වෙනසක් තියෙනවා. ඒවට අපි ඒවා ඒ විදිහට තේරුම්ගෙන අවබෝධ කරගෙන Tamanට හරියන කමඨහන තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන එක තුලින් තමයි පින්වතුනි නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් පොදුවේ මම අද ධර්ම දේශනාවේ මතක් කරන්නේ මේ අනිත්‍ය සංඥාව ගොඩක් නුවණින් ඥාණයෙන් හිතන කෙනෙකුට ගොඩාක් ප්‍රිය උපදවන ගොඩාක් සාන්ත සුවය විමුක්ති රසය දැනෙන ඊටාම වටිනා භාවනා කර්මස්ථානයක්. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති යම් කිසි අංග සමූහයක් එකතු වෙන රථය කියන එක හදාගන්නේ. දැන් වාහනයක් උනත් මේ පිටුතුන් දන්නවා කාර් එකක් උනත් වෑන් එකක් බස් එකක් උනත් ඒකේ තියෙන අමතර කොටස් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රෝද වෙන් කරන්න පුළුවන්. ඒ වගේම ලයිට් තියෙනවා දොරවල් වෙනම ගලවන්න පුළුවන්. හැම එකක්ම කෑල්ලෙන් කෑල්ල එන්ජින් එක ගලවන පැත්තකින් තියන්න පුළුවන්. ඒ වාහනය හදන්න උපකාර වෙච්ච සියලුම කොටස් කෑල්ලෙන් කෑල්ල ගලවන්න පුළුවන්. ඒ වගේම දක්ෂ කාර්මික ශිල්පියෙකුට පුළුවන් කෑල්ලෙන් කෑල්ල හොඳට ගලපලා ඒක කලින් තිබුණු ඒ නියම වාහනයක් විදිහට හදන්න පුළුවන්. එතකොට අපි ඒකට කාර් එකක් කියනවා. එක එක හඳුනාගත්ත හැඩහුරුකමට අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ ගොඩක් වෙලාවට තිබ්බේ රත හැටියට ඔය කරත්තනේ. කරත් ගොනුන් බැඳි කරත්ත තිබුණේ. අශ්ව කරත්ත තිබුණා. ඉතින් ඒවත් එහෙම වෙන් කරන්න පුළුවන්. ඒ ඔක්කොම රත කියන පොදු නමින් හඳුන්වනවා රත යාන වාහන කියන ඒවාට. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. රතය යම්කිසි අංග සමූහයක් කොටස් සමූහයක් ඊතා කුඩා කෑලි ලොකු කුඩා කෑලි ඒ අවශ්‍ය විදිහට ගලපලා ක්‍රමානුකූලව ගලපලා හදාගත්තට පස්සේ අපි ඒකට කියනවා හෝති සද්දෝ රතෝ ඉති. ඒකට රතයක් කියලා කියනවා. හැබැයි කෑලි වෙන් කරාට පස්සේ ඒකට අපි රතයක් වාහනයක් කියලා කියන්නේ. ඒක වෙනම කොටස් විතරයි. ඒවන් සත්‍යේසු කන්දේසු. ඒ වගේ මේ මම කියන කෙනා මේ පිටුතුන් හිතන්නේ මේ බණ අහනකොට මම තමන් ගැන මම කියන කෙනා ඒවන් සත්‍යේසු කන්දේසු මේ සත්‍යෝ ඇවිල්ලා ඒතර රතයක් කෑලි වෙන් කරලා තිබිච්ච කෑලි එකතු කරලා රතයක් හැදුවා වගේ ස්කන්ධ එකතු කරලා තමයි එකතු වීමෙන් තමයි කර්මානුරූපව මේක නිර්මාණය කරන මවන කෙනෙක් නෑ නේද? ඒවාදී ආගම්වලනේ නැවීම උගන්වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක කර්මානුරූපව ස්වභාවිකව තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. කර්මය කියලා කියන්නේ ස්වභාවයක්. කවුරුත් කරවන්නේක් නෑ, කරන්නේක් නෑ. ඒ නිසා මිනිසයා සත්‍ය පුද්ගලයා මවන්නේ නෑනේ කවුරු. කර්මානුරූපව ස්වභාව ධර්මයට අනුව සකස් වීම තියෙන්නේ. එතකොට පින්වතුනි ඒවන් සත්‍යේසු කන්දේසු මේ ස්කන්ධ
සමவாயයෙන් නැත්නම් ස්කන්ධ එකතුවෙන් ස්කන්ධ රාශීභූත වීමෙන් කර්මානුරූපව කර්මජව සකස් වෙච්ච මේ රූපයක් තමයි ශරීරයක් තමයි මේ මම කියලා කියන්නේ. හෝති සත්තෝති සම්මුති. සම්මුතිය අපි කියන සත්‍යය කියලා. පිටුතුන් දන්නවා මේ සත්ව කියලා කියන්නේ සංසාරේ ඇලෙන නිසා. මේ සසර රූපාදී අරමුණු වලට ඇලෙමින් නැවත නැවත මේ සංසාරේ යන්න ඇලීම දියුණු කරන නිසා පොදුවේ මේ ජීව ලෝකෙට කියන සත්ව කියන නම. අපිත් අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සත්ව කියන ඒ කුලකයට තමයි අපි අයිති වෙන්නේ ජීවි. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහින් තමයි මේ සත්‍ය හැදෙලා තියෙන්නේ. ඒක භාවනාවක්. ඒක අමතක වෙනකොට තමයි පින්වතුනි අපි සත්ත්ව පුද්ගල සංඥාව ඉස්මතු වෙච්ච තැන තමයි ඔය සියලුම අනවබෝධයත් එක්ක පවතින දුරුගුණ අකුසල කෙලෙස් අප තුළ ඇති වෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අනිත්‍ය ඒ ස්කන්ධ පහෙන් හැදුනා කියලා දැනුම විතරක් මදි. දැනුම විතරක් මදි අවබෝධයක් කරා යන්න. දැක දැන ප්‍රත්‍යක්ෂ කිරීම කියන ධර්මයේ නිතරම දැකීම එකක් දැනීම එකක්. දැනීම එකක් දැකීම එකක්. දැනගන්න එක ලේසි දැක ගන්න එක අමාරුයි. එතකොට පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්මය අපි අහලා දැන ගන්නවා. තේරුම් ගන්නවා. දැනුම ඇති කර ගන්නවා. දැකීම කියලා කියන්නේ මම අර මුලින් කිව්ව ඕපනයික කියලා. තමා තුලින් දකින්න ඕන. තමා තුලින් දැක්කනේ අනිත් අය තුලිනුත් දකින්න ඕන. ඒ නිසානේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මේ තමා තුලින් දකින්න එක මේ ඒ වගේම අනුන් තුලින් දකින්න ඕන. දෙපැත්තෙන්ම දකිනවා. ඒතකොට තමයි අංග සම්පූර්ණ දැකීමක් ප්‍රත්‍යක්ෂ කළා වෙන්නේ. ඒතකොට පින්වතුනි පාරවත සැරයක් යනවා මුලට අනිත්‍ය සංඥාව පහසුවෙන් තේරුම් ගන්න අපි ඉස්සෙල්ලාම බලමු දුක්ඛාරය සත්‍යය. දුක්ඛාරය සත්‍ය බුදුරජාණන් වහන්සේ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අවිජ්ජහිත දේශනාවක් තමයි ධම්මචක්ක සූත්‍ර දේශනාව. මෙතෙක් කල මේ විශ්වයේ පහළ වුණු 5,00,000 ගාණක් බුදුවරු ඉන්නවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පළමු දේශනාව ධම්මචක්ක සූත්‍ර දේශනාවයි. බරණැස ඉසිපතනේ අවිජ්ජහිත ස්ථානයක් වගේම මේ සද්ධර්ම දේශනාව සියලු බුදුවරු කිසි කලෙකත් අතහරින්නේ නැති දේශනාවක්. ඒ දේශනාව ওই විදිහටමයි සිද්ධ කරන්නේ සියලුම සම්මා සම්බුදුවරු. ඒ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ආදී වශයෙන් යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං ආදී වශයෙන් දුක් ගොඩාක් දේශනා කරනවානේ. එතකොට පින්වතුනි මතක් වෙනවා ඇති ඒ දුක්ඛන්දරාව පිළිබඳව දුක්ඛාරය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ පසක් කරනවා දේශනා කරනවා පැහැදිලි කරනවා. සත්‍ය විභංග සූත්‍රයේදී ගියාට පස්සේ පින්වතුනි ඔන්න ඔය දුක් වඩාත් සවිස්තරාත්මකව විස්තර සහිතව අපට දැනගන්න ලැබෙනවා. අවබෝධ කරගන්න නෙමෙයි දැනගන්න ලැබෙනවා. එතන ඒ දුක් ගැන දුක් ටික ඔක්කොම දුක්ඛ සමුදායෙම පැහැදිලි කරගෙන යන බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන යන උන්වහන්සේ අවසානයේ කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම සඳහන් කළොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා ඒ දුක්ඛාරි සත්‍ය විවරණය කරන තැන අවසානයේ සඳහන් වෙනවා. ඔන්න ඔය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ එතන අවබෝධ කරගන්න තියෙන පින්තුනේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්පියා එක්ක එකතු වීම ඊළඟට කැමැති දේ නොලැබීම අකමැති දේවල් වීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ ටික ඔක්කොම පින්තුනේ සාමාන්‍ය පුද්ගලයන්ට තේරෙනවා. ඒකට මහා උගත්කමක් ඕනේ නැහැ. මහා ඥානයක් ඕනේ නැහැ. මේක ලෝකේ අති බහුතරයකට අතදරුව වරුණාම අනිත් හැමෝටම තේරෙනවානේ. අපි උපදිනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා.
ඔය අතරතුර ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා, කෑ ගහලා අඬනවා. ඒ වගේම විලාප දෙනවා, සුසුම්ලනවා, හූල්ලනවා. හිත ඇතුලෙන් ඇස් වලින් කඳුළු පේන්නේ නැති වුණාට හදවතින් හදා වැටෙනවා. හරි කලකිරීමෙන් දුකින් වේදනාවෙන් ඉන්නවා. මානසික දුක් තියෙනවා, කායික දුක් තියෙනවා. ඉතින් මේ අකමැති අය එකට වාඩි වෙන්න වෙච්ච එකක් දුකක්, එකට ජීවත් වෙන්න වෙච්ච එක දුකක්. කැමැති අයකින් වෙන්වීම මහා බරපතල දුකක්. ඉතින් මේවා ඔක්කොම සාමාන්‍ය හැමෝටම තේරෙනවානේ. ඒක 아무තු දෙයක් නෙමෙයිනේ. තේරෙන්නේ නැති දේ මොකද්ද? තේරෙන්නේ නැති එක තමයි පින්වතුනි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සරලවම ලොහුඩින් කෙටියෙන් හකුළු වලා මම කියනවා පංච උපාදානස්කන්ධේම දුකයි කියලා. අන්න එතන තමයි මේ අනිත්‍ය සංඥාවට ගන්න තියෙන තැන. අවබෝධයට ගන්න තියෙන එතනයි. පින්වතුනි දැන් ජාති කියලා කිව්වහම ජාතිපි දුක්ඛ. ජාතිය දුකයිනේ. දැන් අපි කවුරුත් ඉපදිච්ච අය. දැන් අපිට දුක මතකද? ඕනතරම් සත්‍යෝ මේ අද දවසේ මේ මොහොතේ උපදිනවා. දැන් මේ උපදින එක දුකක් කියලා අපිට මතකද? සත්‍යෝ උපදින ආකාර පින්වතුන් දන්නෝ? සමහර සත්තු බිත්තරයක් ඇතුලේ කටුව තුඩෙන් හරි නියපොතු වලින් හරි සිදුරු කරගෙන එළියට එනවා කුකුල් පැටව වගේ. සමහර පක්ෂීන් බිත්තර වලින් උපදිනවා. සමහර සත්වෝ ඉන්නවා ඔය දෙවියන්, භූතයන්, ප්‍රේතයන්, නිරිසත්තු වගේ. ඒ සත්වෝ ඕපපාතිකව පහළ වෙනවා. මේ ඒ සත්‍යයන්ටත් තියෙන පංච උපාදානස්කන්ධය. එතකොට තවත් සමහර සත්තු පණුවෝ, මැස්සෝ, මදුරුවෝ වගේ ඔය තෙත් සහිත ප්‍රදේශවල, භූමිවල උපත ලැබෙන සත්වෝ ඉන්නවා. ඒ දිය සීරාව ඇසුරු කරගෙන තෙත් සහිත ප්‍රදේශවල උපදින සත්වෝ ඉන්නවා. දැන් අඹ ගෙඩියක් ගත්තොත් බලන්න ඒක නරක් වෙන්න ඇරලා ටික දවසකින් ඒ අඹ ගෙඩිය දිහා බැලුවොත් පණුවෝ හැමතැනම පණුවෝ ගහලා. කොහෙන් ඇතුළු වුණාද කොහොම හැදුනද? ඒ සතරක් තියෙන පංච උපාදානස්කන්ධයක්. ආයතන හයක් තියෙනවා. පංච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ තියෙනවා. චක්කුසෝත ගහන ජීවා කාය මන කියන ආයතන හය තියෙනවා. පණුවෙකුටත් තියෙනවා. කුරුල්ලෙක් ගත්තොත් කුරුල්ලගේ හොටේ හරි නාසයේ තියෙනවා, ඇස් දෙක පේන්න තියෙනවා, ශරීරය කියන එක තියෙනවා. ඉතින් මේ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම තියෙනවා. කෝඹියකෝගෙන්නත් එහෙමයි. ඇහැට පෙනෙන නොපෙනෙන හැම ජීවියෙකුටම තියෙන උපාදානස්කන්ධ පංචකය පහක් තියෙනවා. එතකොට මිනිස්සුયો ඒ වගේ ඇතැම් ගොඩක් තිරිසන් සත්තු වැදෑමසින් නැත්නම් මව් කුසෙන් උපදින සත්තු කියනවා. අපි කියනවා ජලාභුජ ක්‍රමයට උපදින සත්තු. ඒත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. මිනිස්සු අපිට විතරක් නෙවෙයි පංච උපාදානස්කන්ධය තියෙන්නේ. දෙවියන්, බඹුන්, මරුන්, නිරිසතුන්, ඒ වගේම තිරිසන් සතුන් මේ සියලුම ජීවීන් තියෙනවා පින්වතුනි පංච උපාදානස්කන්ධය. ඒ වගේම ආයතන හයකුත් තියෙනවා. චක්කුසෝත ගහන දිව්වා කාය කියලා. ඒවට අරමුණුත් ඇති වෙනවා රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණුත් අරමුණු වෙනවා. සමහර සත්තුන්ට මේවා මෙහෙම වෙනවා කියලා කතා කරලා කියන්න බෑ. මේ මිනිස්යාට තමයි පින්වතුනි මේක මේ යාන්ත්‍රණය මේ කර්මානුරූපව මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් මිනිස්යාට. එතකොට දැන් මම මුලින් මතක් කළානේ දුක්ඛාරී සත්‍ය තියෙනවනේ කතමං ජාවසෝ ජාතික දුක්ඛ. ජාතිය දුකක් වෙන්නේ මේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කරන තැන උන්වහන්සේ දේශනා කරනවා මේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති කියලා. එතන මම ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. ජාති කියන්නේ අපි ඉපදීම. ඉපදීම කියන්නේ මොකද්ද? කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. ස්කන්ධයන්ගේ පහළවීම.
රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහේ පහළවීම ආයතනනම් පටිලාභෝ ආයතනයන්ගේ ප්‍රතිලාභය ජාතිය කියලා කියනවා. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස විඥානය හිත. ඔය ආයතනයන්ගේ පහළවීම තමයි පින්වතුනි ජාතිය කියලා කියන්නේ. එතකොට ඇස කර්මානුරූපව අපිට මේ සත්‍ය පුද්ගලයෝ වශයෙන් ඇස පහළ වුණාම ඒ පහළ වෙච්ච ඇස මොකද වෙන්නේ? හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඒ ඇහැ වයසට යනවා. ජරාවටපත් වෙනවා. ඒ ඇහැට ලෙඩ හැදෙනවා ව්‍යාධි. එක එක ඇස් ලෙඩ චක්කු රෝගෝ විවිධ රෝග හැදෙනවා. ඇස්වල ගෙඩියනවා, පසවනවා, සරව ගන්නවා, සමහරට ඇස් ගලවනවා, අයින් කරනවා, ඇහැ නැතුවම තියෙනවා. ශල්‍ය කර්ම වලට ලක් ප්ලාස්ටික් ඇස් බද්ධ කරනවා. ඊට පස්සේ සමහර ලාවට ඇස මුලින්ම ඒ කුහරයේ තුලින්ම උගුල්ලලා අයින් කරනවා. වලක් වගේ මේ හිස් කබල ඇතුළට එබිලා තියෙනවා. අනේ විදිහේ ඇස ජරාවටපත් වෙනවා, වයසට යනවා, ඇස ලෙඩ වෙනවා. මොන જાතිය දුකක් වෙන්නේ එහෙමයි. ඊළඟට ඇහැ මැරෙනවා. පේන්නේ නැතුව ගියා කියන්නේ ඇහැ මැරුණා. එතකොට මේ જાතිය දුකක් වෙන්නේ එහෙමයි. මේ ඇසනේ උපදින්නේ. එතකොට ඇස වයසට යනවා, ඇස ලෙඩ වෙනවා, ඇහැ මැරෙනවා. එතකොට જાතිය දුක නැද්ද? ඔයගේ කනටත් ඔය දේම වෙනවා. කොයිතරම් කම්පැසවලාලේ සරව ගලනවා, ඇහෙන්නේ නැතුව යනවා මේ ජීවත් වෙලා ඉද්දිම. එතකොට නාසයටත් ඔක වෙනවා. දිවට බලන්න. දිව සමහර වෙලාවට පින්වතුනි දිවේ පිළිකා වගේ හැදුනා, මුඛ පිළිකා හැදුනාම උඟුරු දණ්ඩ ළඟින් කපලා බටයක් දාලා ඔන්න බොන්න පුළුවන් දේවල් ඒ බටේ දිගේ තමයි ආමාශයට යන සලස්වන්නේ. දිවට රස දැනෙන්නේ නැහැ. එතකොට දිව ස්ථිරද සදාකාලිකද? තමන්ගේ අයිතියේ වශයෙන් හැමදාම පවත්වන්න පුළුවන්ද? බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය කියලා මේකනේ. තමන්ගේ වශයෙන් මේ ඇහැ පවත්වන්න බෑ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා සදාකාලිකව මේ පෙනීම තියෙන්නේ. සදාකාලිකව මේ හොඳට ඇහෙන ශ්‍රවණ තත්ත්වයේ තියෙන්නේ. දැන් මේ බණ අහන තරමක් තමයි. හෙට වෙනකොට අපිට කන් දෙක නැසී ගියොත් අපිට කිසිම යහපත් දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ ඇස නොපෙනී ගියොත් අපි කොහොමද මේ අන්තර්ජානය ඔස්සේ හරි මේ දේශකයන් වහන්සේ දිහා බලාගෙන ඒ ධර්මයේ අපි අහන්නේ කොහොමද? එහෙම මිනිසුන්ට වෙන්නේ නැද්ද? කොච්චර වෙනවද? අපි මොනතරම් දියුණු ලෝකෙ හිටියත් මේවා හදන්න පුළුවන් අය ඉන්නවද පිටුතුනේ? අන්න එතන තියෙනවා ජාති දුක. මේ කර්මජව ඇති වෙච්ච ඇස වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. කනත් එහෙමයි, දිවත් එහෙමයි, මේ ශරීරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. විඥානය තමයි වේගයෙන්ම මැරි යන්නේ. අයි දැන් ධර්ම දේශනාව පටන් ගන්න කලින් තිබිච්ච සිතිවිලි සංකල්ප අදහස් චේතනා ධම්ම කියලා සිතිවිලි වලට කියනවනේ. ඒ සිතිවිලි දැන් මොකක්ද උනේ? සිහියෙන් බුද්ධියෙන් ඉන්න කෙනෙකුගේ ධර්ම මානසිකාරයක් ඉතුරු වෙනවා විනා පින්තුනි. ඔක්කොම අනිත්‍ය අභාවයටපත් වෙනවා. අනිත්‍යයි. එනිසා එක දාර්ශනිකයෙක් කිව්වේ එක පුද්ගලයෙකුට දෙවතාවක් එකම ගඟකට බහින්න බෑ කියලා. ඒක මේ බුදුදහමේ තියෙන වටිනා දාර්ශනික සංකල්පයක් විවරණය කරන්නේ. මොකද ඒ ගඟට බහින්නේ මම නෙමෙයි. ඒ බහලා ඊළඟ මොහොතේ ආය බහිනකොට මේ කලින් බැස්ස මම නෙමෙයි ඉන්නේ, වෙනස් වෙලා. ඒ වගේම ගඟේ වතුරත් වෙනස් වෙනවා. ගඟත් වෙනස් වෙනවා. බහින මමත් වෙනස් වෙනවා. අනිත්‍යයි. එසා වෙනස් වීම අපි පිළිගන්න ඕනේ යථාර්ථයක්. බුදුරජාණන් වහන්සේ වෙනස් වීම පිළිගන්න බැරි මිනිස්සු තමයි පින්වතුනි මේ ලෝකේ අසාර්ථක මිනිස්සු. වෙනස් වීම පිළිගන්න පුළුවන් මිනිස්සු ඥානවන්තයෝ. පිළිගන්නවා කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙන දෙයට පින්වතුනි තණ්හාවෙන් දැඩිව ඇලෙන්නේ නැහැ. අනේ ඒ නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකයේ පින්වතුනි දකින්න ඕන කොහොමද? අනිත්‍ය වශයෙන්. ඒක තමයි අනිත්‍ය සංඥාව. රූපං අනිච්චා. රූපය අනිත්‍යයි. මොකද්ද රූපය?
මේ මම දරාගෙන ඉන්න මම කියලා හිතාගෙන ඉන්න මේ රූපේට වෙන දේ මම කිව්වේ. ඇස කන නාසය දිව ශරීරය කියලා මේ ආයතන ටිකට මොකද වෙන්නේ? ඊළඟට මේ ඒ වෙන ස්වභාවය හැම මොහොතකම ඒට අයිති ස්වභාවයෙන් ක්‍රියාත්මකයි. ඒක අනිත්‍යයි. ඊළඟට ඇහෙන් රූප බලලා වේදනා ඇති වෙනවා. හොඳ මිහිරි ලස්සන සිත් අලවන දකුම් කලු චිත්තාකර්ෂණීය දෙයක් දැක්කහම ඒකෙදි හිත පිනවනවා චක්කු විඥානය තුලින්. එතකොට අකමැති එහෙම නැත්නම් මේ අසුන්දර ඒ වගේම පිළිකුල් සහගත අකමැති දෙයක් දැක්කම අපේ හිත ගැටෙනවා. කැමැති දෙයට ඇලෙනවා, අකමැති දෙයට ගැටෙනවා. ඕකට කියන ලෝභ ද්වේෂ කියලා. ඊළඟට අකමැති කැමැති ඒ දෙකම අතහැරුණා මධ්‍යස්ථ ස්වභාවයෙන් සමහර අරමුණු ගැන අපි හිතනවා. ඒකෝනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ලම මධ්‍යස්ථ සිත්විලිත් අනිත්‍යයි. ඇලුන තණ්හාවෙන් ඇලුණු සිත්විලිත් අනිත්‍යයි. ද්වේෂයෙන් ගැටුණු සිත්විලිත් අනිත්‍යයි. අසත් අනිත්‍යයි. යහත පේන රූපයත් අනිත්‍යයි. අහත් රූපයත් නිසා ඇතිවෙච්ච චක්කු විඥානයත් අනිත්‍යයි නම් මේ සමස්ත ක්‍රියාවලියම අනිත්‍යයි. අසහරා ගන්නා වූ රූප උපාදාන කරන සියලුම රූප ගොඩවල් අනිත්‍යයි. ඒකට කියනවා රූපස්කන්ධය කියලා. රූපස්කන්ධය. ඒවා අතීත රූප තියෙනවා, වර්තමාන රූප තියෙනවා, අනාගත රූප තියෙනවා. අපේ මේ ශරීරය විතරක් නෙමෙයි රූපය කියලා කියන්නේ. රූපස්කන්ධය අනිත්‍යයි. ඔබ ලස්සන දේශනාවක් සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරනවා පේන පින්ඩූපමං රූපං වේදනා මුකුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දේශිතා දිච්ච බන්දුනා කියලා. ආදිච්ච බන්දු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නමක්. ආදිච්ච කියන්නේ සූර්යයා. සූර්ය වංශයේ ඉපදිච්ච පුරුෂයෙක් නිසා බුදුරජාණන් වහන්සේ සූර්ය වංශයේ ඉපදිච්ච නිසා කියන ආදිච්ච බන්දු කියලා. සූර්ය වංශයට නෑදෑකම් කියන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එකයි ඒකේ අදහස. ඒකේ මුලින් සඳහන් වෙන්නේ මම මුලින් මතක් කළා අනිත්‍ය සංඥාවට උපකාර වන සංඥාව පහල කරගන්න උපකාර වන විග්‍රහයක්. මොකන්ද? හේන පින්දූපමං රූපං. මේ රූපය මම කියන හිතාගෙන ඉන්න සත්‍යයක් පුද්ගලෙක් ආත්මයක් මේක ඇතුලේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න මේ ඉරියව් පවත්තන මේ බණ අහන බණ කියන විවිධ කටයුතු කරන මම කියාගෙන මේ හිතාගෙන හංගිමින් ඉන්න මම මගේ ආත්මය මගේ කියලා මේ හිතන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා හැදිච්ච එක කොටසක් නේ රූප උපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධේ උන්වහන්සේ දේශනා කරන පෙන ගොඩක් වගේ. මේන පින්දූපමං රූපං. පෙන ගොඩක ස්වභාවය තමයි වහා බිඳෙන එක. ඔය මොනහරි පෙන ගොඩක් ස්වභාවය සබන් හරි මොනහරි පෙන ගොඩාක් මතුවෙන තැනක බලන්න දිය ඇල්ලක් වැටෙන තැනක පෙන ලුඟුරු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ පෙන එක පෙනයක් පිහිටලා තියෙන තවත් එකක් හේතුවෙන් ආධාරයෙන්. ඒක උඩ තව පෙනයක් තියෙනවා. ඒක උඩ තවත් පෙන බුබුලු ගොඩක් තියෙනවා. එකට එකක් හේතු ප්‍රත්‍ය වෙමින් තමයි තියෙන්නේ. එකක බිඳී යෑම අනිත් එකේ බිඳී යාමට හේතු වෙනවා. අර හේතුඵල සම්බන්ධය අනුව වගේ තමයි. එක පාට බිඳෙන්නේ වෙන ගුලියම. හැබැයි ටිකෙන් ටික එකින් එක බිඳී යනකොට ආධාර වූ පෙනේ බිඳෙනකොට ඒක ආධාර වෙලා තිබිච්ච උඩින් තියෙන එකක් බිඳෙනවා. ඒ වගේ තමයි මේ රූප කලාප. ශරීරෙත් එහෙමයි. ශරීරය අපි එක ඉන්ද්‍රියකගේ බිඳී යෑම සමස්තයේ බිඳී යාමක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඒකනේ මොලේ කියන ඉන්ද්‍රිය දුර්වල වෙලා ගියාට පස්සේ අක්තිය වෙලා ගියාට පස්සේ පිටුතුනි හෘදේ වස්තු පෙනහළු වකුගඩු අක්මාව අග්න්‍යාසය ඔය ආදි කොට ඇති ශරීර අවයව හොඳට තිබ්බට එයා ජීවත් වෙන්නේ මොලේ මැරිලා.
අනිත් රූප හොඳට ඒ එකට එකක් නැති වෙලා තියෙන නිසා. වකුගඩු දෙකෙන් එකක් හරි දෙකම හරි මැරිලා ගියොත් අක්‍රිය වෙලා ගියොත් හෘදය වස්තු හොඳට තිබුණට වැඩක් නෑ. එකට එකක් බලපානවා. අනිත් ඒ වගේ ක්‍රියාකාරීත්වයට වගේම ක්‍රියාකාරීත්වය ඇදහිටින්න එක ඉන්ද්‍රියක දුර්වලතාවය බලපානවා. අන්න බලන්න ස්කන්ධ කියන්නේ එකට එකක් බද්ධ වෙලා තියෙන නිසා. මුළු රූපස්කන්ධයම එහෙමයි. මේ හැමකින් වැහිලා තියෙනවා. මේ හැමකින් වහලා තියෙන මුළු රූප ගොඩම පින්වතුනි දැන් අටවිසි රූප හැටියට ධර්මයේ දක්වනවානේ රූප 28ක් ගැන. ඔය මහා මේ භූත රූප 4යි, උපාදාය රූප මෙච්චරයි. ඊට පස්සේ මේ ඒ විදිහට කොටස් වශයෙන් බෙදනවානේ. ඒ කියන්නේ විග්‍රහ කරන්න අවස්ථාව නෙමෙයි. ඒ විදිහේ 28ක් වූ රූප කලාප බොහොම සියුම්ව බෙදලා දක්වනවා අභිධර්ම දේශනාවලදී. ඒ එකිනෙක මේ පිළිබඳව සියුම්ව අධ්‍යයනය කරනකොට විමසා බලනකොට මේ රූප එකට එකක් සම්බන්ධ වෙලා තමයි මේ සත්‍යය හැදිලා තියෙන රූප ගොඩකින් රූපස්කන්ධය. ඒ වගේම අතීතයේ ගත්ත රූප පිළිබඳ මතකේ වර්තමානයේ ගන්න රූප පිළිබඳ මතකේ සහ අනාගතයේ බලන්න හිතාගෙන ඉන්න රූප පිළිබඳ සිතිවිලි තියෙනවා. අතීත වර්තමාන අනාගත කියලා. ඒවත් රූප. මොකද විඥානස්කන්ධය තුළ බැසගෙන තියෙන රූප සංඥාවන්නේ. ඔය සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සියල්ලම අනිත්‍යයි. මේකක්වත් සදාකාලික නෑ. මේවට රැවටිලා තමයි මේ මිනිස්සු මේ දුවන්නේ. අන්න එතකොට ඒ දුවන දිවිල්ල නතර වෙන්න නම් මේ අනිත්‍ය සංඥාව ගැඹුරින් පසක් වෙනකොට මිනිස්සු නිකම්ම නතර වෙනවා. මිනිස්සු නිකම්ම සංසිඳෙනවා. මිනිස්සුන්ගේ අවබෝධය පිහිටනවා. එතකොට අර වේගයෙන් දුවන ගතිය පින්වතුනි නතර කරන්නම සිද්ධ වෙනවා අවබෝධයත් එක්ක. ඉතින් ඒ නැවතීමේ සූදානම් නැති කෙනා අර දුවන්නම් වාලේ දුවනවා හති වැටෙනකම්ම ඒක මේ ජීවිතේ විතරක් නෙවෙයි සසර පුරා දුක් විඳින්මින් දුවනවා. දුක් විඳින්න සිද්ධ වෙනවා. සංසාර ගමනේ නැවතීමක් සිද්ධ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන පේන පින්ඩූපමං රූපං රූපේ පෙර පිටක් වගේ වේදනා බුබුලූපමං වේදනාව කියලා කියන්නේ පින්වතුනි මේ ඇඟට කටුවකින් අනිනකොට ඇති වෙන දුක් වේදනාව විතරක් නෙමෙයි. සිසිල් සුළඟක් ග්‍රීස්ම වෙලාවක ඇඟේ පතේ දැවටලා යනකොට ඇති වෙන සිසිලස සුවය විතරක් නෙමෙයි. ඒ දුක දුක් නොවන මධ්‍යස්ථ උපේක්ෂා වේදනාවක් වේදනාව. ඔය සියලු වේදනාව පින්වතුනි ඇති වෙනවා රූපයක් බලනකොටත් ඇති වෙනවා දුක් වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ශබ්ද අහන ශබ්ද වලක් තියෙනවා සැප වේදනා, දුක් වේදනා, සැප දුක් නොවන වේදනා. ඊළඟට ආග්‍රහණය කරන ගඳ සුවඳෙත් තියෙනවා ওই ස්වභාවය. එතකොට මේ මනසට ගන්න අරමුණු වලක් තියෙන ওই ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා ස්කන්ධය. ඔය සියලුම වේදනා ගොඩක් වශයෙන් ගත්තම ස්කන්ධයක්. ඒ සියලු වේදනාව පින්වතුනි මොකද්ද ස්වභාවය? අනිත්‍යයි. නැති වෙලා යනවා. වෙනස් වෙලා යනවා. ස්ථිරව සදාකාලිකව පවතින්නේ නැහැ. එසා මම කියලා හිතාගෙන ඉන්නේ වේදනා ගොඩක්. අපි අතීතයේ විඳ වේදනාව අලුත් කරලා මෙනෙහි කරලා මනසින් ගන්නවා. නමුත් ඒවා අනිත්‍ය වෙලා තියෙන දේවල්. අලුතෙන් මතක් කරගන්නවා මෙච්චර දුක් විඳා කියලා. අනාගතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි. අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේටම අයිති වේදනාව තමන්ගේ කරගෙන උපාදාන කරගෙන ඉන්න වේදනා ස්කන්ධය. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ වේදනාව අනිත්‍ය හැටියට දකින්න වෙනස් වෙන දෙයක් විදියට. ඒතර උපාදාන කරන්නේ වේදනාව. වේදනා බුබුලුප්මා වේදනාව උන්වහන්සේ දේශනා කළ දිය බුබුලක් වගේ. අහසින් වතුර බිඳුවක් වතුර තියෙන තැනකට වැටෙනකොට විශාල දිය බිඳුවක් අපිට දකින්න පුළුවන්. ඒක පැය ගාණක් තියෙන්නේ වැටුණු තැනම වහා පුපිරිලා විනාශ වෙලා යනවා. ඒ වගේ අපි මේ විදින සියලුම සැප සියලුම දුක් පින්වතුනි වහා නැති වෙලා යන දේවල්. ඒවා තණ්හාවෙන් උපාදාන කිරීම නිසා තමයි මේ කෙලෙස් ඇති වෙන්නේ. නැත්නම් ප්‍රපංච ඇති වෙන්නේ. ගොඩාක් සංසාරේ දිගට පවත්වන අකුසල බල වර්ධනය වෙන්නේ. සවුනහසේ දේශනා කරනවා වේදනා බුබුලු උපමා. මරීච කූපමා සංඥාව කියලා කියන්නේ
ඇහින් රූප බලලා අදහස් ඇති කරගන්න. සංඥා කියලා කියන්නේ චේතනේ එක එක හඳුනා ගැනීම. ඊළඟට කනෙන් ශබ්ද අහලා හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. හඳුනාගත්ත ඒවා තියෙනවා, හඳුනා ගනිමින් ඉන්න ඒවා තියෙනවා, ඉදිරියට හඳුනා ගන්න හිතන් ඉන්න ඒවා තියෙනවා. ඒ ඔක්කොම සංඥා ස්කන්ධයට අයිති වෙන්නේ. ඒ සංඥාව මම කියලා උපාදාන කරනවා. මගේ කියලා උපාදාන කරනවා. මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතන සංඥා ස්කන්ධයක් විතරයි තියෙන්නේ. තමන්ගේ කියලා උපාදාන කරන්න දෙයක් නෑ. මේක අනිත්‍ය වෙනවා. ඇයි අනිත්‍ය වෙන්නේ කොහොමද? සංඛාරා කදලු සංඥාව ගැන දේශනා කරනවා. පේන පින්දු උපමං රූපං වේදනා බුග්ගලෝ මරීච උපමා සංඥා. සංඥාව කියන්නේ මිරිගුවක්. ඔය සංඥාව තමයි අපිව තෘෂ්ණාදික අරමුණු කරා අරගෙන යන්නේ. සංඥාව කියන්නේ තනිකරම මිරිගුවක්. මිරිගුව කියන එක අපි දන්නවනේ. හොඳට පායලා තියෙන ග්‍රේස්මය නැත්නම් හොඳට ආවු රශ්මිය වැටිලා තියෙනකොට කැලින් තියෙන තාරපාරක ඉදිරියෙන් අපිට පේනවා මීටර් 100ක් 200ක් ඉදිරියෙන් ජලාශයක් වගේ වැවක් වගේ වතුර හැමතැනම පැතිරිලා තියෙනවා. එතෙන්ට ගියාම තව ඉස්සරහින් පේනවා. ඒ තරත් වහු කරගෙන එතෙන්ට ගියාම තව ඉදිරියෙන් පේනවා. මිරිගුව කියන්නේ අසනවට්ටම දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු සංඥා ස්කන්ධේම චක්කුසෝත ගහන ජීවා කාය මන කියන ආයතන හයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ආදී වශයෙන් ගන්න මේ අරමුණු සංඥා ඔක්කොම උන්වහන්සේ දේශනා කරන්නේ තනිකරම මිරිගුවක් මුලාවක්. ඒක අනිත්‍ය වශයෙන් දකින්නකොට මේකේ මිරිගුව හොඳට අවබෝධ වෙනවා. මරීචක උපමා සංඥා. සංඛාරා කදලූපමා. සංඛාර කියලා කියන්නේ චේතනා. නැත්නම් කර්ම. නැත්නම් අපි කරන ක්‍රියාවන් තුලින් ජනිත කරගන්න මානසික මේ චෛතසික ශක්තියද කියනවා සංඛාර කියලා. සංඛාර කියලා කියන්නේ පිටුතුනේ යස්කිරි. අපි කටින් කතා කරන වචන තුල පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියලා තියෙන සංඛාර තුන කුසල් කරනවා, අකුසල් කරනවා, කුසල අකුසල දෙපැත්තටම දාන්න බැරි කර්ම සිද්ධ කරනවා. ඊළඟ වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කියලා තියෙනවා. වචනෙන් කතා කරනකොට වචී සංඛාර. කයින් යම්කිසි වැඩක් කරනකොට කාය සංඛාර උපදිනවා. සිතින් සිතවිලි හිතනකොට මෙනෙහි කරනකොට මනෝ සංඛාර උපදිනවා. ඔය ඔක්කොම සංඛාර එක ගොඩක් වශයෙන් ගත්තම සංඛාරස්කන්ධය. මේ අපි හැදිලා තියෙන කොටස් පහෙන් ඒක සංස්කාරස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සංස්කාරස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සංඛාරා කදලූපමා. කදලී කියලා කියන්නේ කදලූපමා කියන්නේ කදලි කියන්නේ කෙහෙල් කදලි කියන නම. කදලි කියන්නේ කෙහෙල් ගස. සංස්කෘත භාෂාවෙම නාලිකේර කියලා කියනවා. කදලි කියන්නේ පාලි භාෂාවෙන් මේ කෙහෙල් ගහට. මේ කදලි. එතකොට කෙසෙල් ගස නාලිකේර කියලා කියන්නේ පොල් ගස. කෙසෙල් ගස නෙවෙයි මට මේ වැරදීමක් වුණේ. මේ කෙහෙල් ගහ කියන්නේ කදලි. කෙහෙල් ගහකින් කවුරුත් ඥානවන්ත මිනිස්සෙක් ලෑලි, පරාල, රීප්ප ඔය පඩි ටිකක් ඉරා ගන්න නෑනේ. නැත්තම් ගෙවල් දොරවල් හදන්න දැකලා තියෙනවලු පිඟුතුන් කෙසෙල් ගස් ගන්නවා. ඔය බොහොම කෙටි කාලීන తాවකාලික පැයේ හැමාරේ දවස් දෙකේ වැඩවලට තමයි කෙහෙල් කඳක් යොදාගන්නේ. ඇයි? අරටුවක් නෑ. හයියක් නෑ. කෙහෙල් පතුරෙන් පතුර ගලවගෙන ඇතුළටම ගියාම කෙහෙල් බොඩේ හම්බ වෙනවා. ඒ කෙහෙල් බඩෙත් අතින් අල්ලලා කඩන්න පුළුවන්. අර ගහක අරටුව වගේ නෙමෙයි. බාහිර ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාර කියලා කියන්නේ මේ චේතනා චෛතසික කර්ම මේ කර්මස් මේ සංඛාර ස්කන්ධය සංඛාර කදලූපම කෙහෙල් කඳක් වගේ. කෙහෙල් කඳක් වගේ. ඇති දෙයක් හරයක් නැහැ. නමුත් මම කියලා උපාදාන කරගෙන ඉන්නවා, මගේ කියලා උපාදාන කරගෙන ඉන්නවා. මම මගේ ආත්මය කියලා අපි අල්ලගෙන ඉන්නවා. ඒ නිසා සක්කාය දිට්ඨිය සංසිඳෙන්නේ අනිකුත් සංයෝජන මොනවත් වෙන්නේ නැහැ. සත්පුද්ගල සංඥාව දියුණු වෙනවා, භව ගමන සංස්කරණය වෙනවා.
මේක අවබෝධ කළොත් අනිත්‍ය වශයෙන් මේක ඇති දෙයක් නෑ, හරයක් නෑ, මේක හැම එකම වෙනස් වෙනවා කියලා තණ්හාවෙන් උපාදාන නොකර හිටියොත් පින්වතුනි එතනත්තගේ භව සංස්කරණය වෙන එක නතර වෙනවා. ඒක තමයි ඥාණයෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ. ඒක සංඛාරා කදලූපමා. අවසාන කාරණේ තමයි මායූපමංච විඥානං. විඥානයේ කියන එක පින්වතුනි රූපේ අනිත්‍ය වශයෙන් දැක ගන්න පහසුයි. වේදනාව අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. දැන් අපිට තිබ්බ මේ වේදනාව, හිරිවැටීම් ආදී වේදනාව, කැක්කුම් නැති වෙන යන නිසා අපිට හිතා ගන්න පුළුවන්. සැප වේදනා අපි අත්විඳිනවා ඒක හිතා ගන්න පුළුවන්. රූපයත් මේ පේනවනේ. රූපේ කැඩී බිඳී නැසී වෙනසී යන හැටි අපිට පේනවා. මගේ රූපයත් අනිත් අයගේ රූපය අනුන් තුලින්ම තමා තුලින්ම දකින්න පුළුවන්. සංඥාවත් යම් විදිහකට දැක ගන්න පුළුවන්. මේ සිතිවිලි මේ එක එක අපි හිතාගෙන ඉන්න දේවල් ඉගෙන කියා ගන්න දැනගෙන ගන්න දේවල් සංකල්ප සංඥාව ඒවා ඔක්කොම පින්වතුනි නැසී වෙනසී අතුරුදහන් වෙලා අස්තංගමයට යන විදිය ඇති වෙලා පැවතිලා නැති වෙන විදිහ අපිට හිතා ගන්න පුළුවන්. අර උපාද තීති භංග හට ගන්නවා තීති ටිකක් පවතිනවා වගේ පෙනුමක් තියෙනවා භංග විනාශ වෙලා යනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාරේනොත් යම් කිසි ආකාරයකින් පහසුයි. ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. හැබැයි කවුරු කොහොම කිව්වත් අමාරු මේක තමයි මේ විඥානේ මේ හිත මේ චේතනා සකස් කරන චේතනා උපද්දවන සිතිවිලි මවන සිතිවිලි උපද්දවන එක එක දේවල් අපි හිතන්න මානසිකාරයේ යෙදෙන්න අපිට අනුබල දෙන මේ සියලු චෛතසිකවල ප්‍රධානත්වයේ මූලිකත්වයේ අධිපතිත්වයේ නායකත්වයේ දරන මේ විඥානය මායූපමංච විඥාන මේ විඥානේ මායාකාරී කියන එක තේරුම් ගන්න එක දේශනය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විඥානය කියන්නේ මහා මායාවක්. නැති දේ ඇති විදිහට පෙන්නනවා, ඇති දේ නැති විදිහට පෙන්නනවා, තියනට වැඩි කරලා පෙන්නනවා. මේක තුල අපි දීර්ඝ සංසාරේ අරගෙන යනවා. ඒ නිසා මේ හිත කියන්නේ විඥානය කියන්නේ මගේ ආත්මය කියලා හඟිනවා නම් එතන සක්කාය දිට්ඨිය වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත කියන එකක් එහෙම එකක් ඇත්තේ නෑ. මේක අනිත්‍යයි. ඒ නිසානේ කෙනෙකුගේ මරණින් මතු එයා ඉපදුනේ හරියටම කොහෙද කියලා සාමාන්‍ය කෙනෙකුට කියන්න බෑ. හිත වෙනස් වෙනවා. මරණ ආසන්න මොහොතේදීත් වෙනස් වෙනවා. ප්‍රතිසන්දියක් ලබන්න ගමන් කරන මේ වේගයෙන් ක්‍රියාත්මක වන හිත ක්ෂණයක් ගානේ වෙනස් වෙනවා. එක විදිහකට මොහොතක්වත් තියෙන්නේ නෑ මේ හිත. සා විඥානයේ මායාකාරයක් ඇටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ විදිහටම තේරුම් ගත්තොත් විඥානය කියන්නේ සත්‍යය හැදිලා තියෙන කොටස් පහෙන් එකක්. තර රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා. වේදනාස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා. සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන උපාදානස්කන්ධ පහම අනිත්‍ය වශයෙන් දකිනවා නම් පින්වතුනි නිට්ටය සංඥාව ගිලිහිලා අනිත්‍ය සංඥාව වැටහෙනවත් එක්කම පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන විදර්ශනා ඥානය අප තුළ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. දියුණු වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඊළඟට මාන දිට්ඨි අවිජ්ජා රූප රාග අරූප රාග කියන සංයෝජන ලිහිල්ලෙමින් ලිහිලි යනවා. ඊට පස්සේ තව තවත් ගැඹුරට මේ උපාදානස්කන්ධ පංචකයේ අනිත්‍ය දකිනකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයක් කියන චතුරාර්ය සත්‍ය පින්වතුනි එක පිළිවෙලින් එක ගානට එකම මොහොතක ක්‍රමයෙන් වැඩිගෙන යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ම පින්වතුනි එකින් එක නෙමෙයි එක පිළිවෙලට එක ගානකට වර්ධනය වෙනවා. ඒ තුල දුක අවබෝධ වෙනවා. සමුදය තණ්හාව කියන එක ප්‍රහීන වෙනවා. ඒ වගේම නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ වගේම මාර්ග ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිරෝධාරිය සත්‍ය කියන එක පින්වතුනි අප තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේක එකවරක වෙන්නේ. එකින් එක පියවරෙන් පියවර නෙමෙයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම පින්වතුනි එකවර සිදෙන්නේ. එකින් එක නෙමෙයි. එතකොට අපි කියනවා සෝවාන් වුණා කියලා. ඒ කියන්නේ යා මේ ජීවිතේ පුතච්චන ආකල්ප වලින් අයින් වෙලා
නියම පරාර්ථකාමී උතුම් සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. තව ටිකක් එතනින් ඉස්සරහට ගියාම අනාගාමී වෙනවා. කාමරාග භාගිත භාගයක් අභිභවනය කරනවා. නැත්නම් ඒවා මර්ධනය කරනවා. සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරපුවම අනාගාමී වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. එතකොට මේ හිතට වෙන මේ අවබෝධය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් ගැඹුරින් මෙනෙහි කරනකොට ඒ වැටහෙන අවබෝධ වෙන තරමට පිඟුතුනි ප්‍රඥා අසවිවෘත වෙනවා. චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියන බුදුහාමුදුරු දේශනා කළේ ඔය අවබෝධයයි. ඉතින් ඒ අවබෝධය ඇති කර ගැනීමට පිඟුතුන්ට මේ ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් හැම දිනාටම උතුම් ධර්මාභිසමයෙන් අමා මහ නිවන් සුවම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන අතුල තිරෝමි රාජපක්ෂ ඒ යුවල අද උතුම් පින්කමේ මේ ධර්ම දානමේ පින්කමේ ආරමුණ දින 10කට කලින් ඒ පින්වතුන් අතරින් සදහටම වෙන්ව ගිය ආර්.එම්. අමරසිංහ ආදරණීය බාප්පාට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින මව් දෙපළට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සිදු කර ධර්ම දානමේ කුසල ක්‍රියාවේ ආනිසංස බල මහිමේ ඒ පින්වතුන්ගේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන අපි සාදුනාද පවත්වනා පින් අනුමෝදන් කරමු ආශිර්වාද කරමු. මේ පරලෝකීය අමරසිංහ මහත්මයා ඇතුළු කොට ඇති පින්වත් හැමදෙනාම නමින් මේ පරලෝකීය ඥාතීන්ට මේ උදාාර ධර්ම දානමේ කුසල ශක්තියෙන් ජනිත වෙච්ච පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පරලොවින් දැක බල අනුමෝදන් වෙන්න පුළුවන්කම ලැබෙනවා නම් එයයි මේ පින් අනුමෝදන්ව පරලෝක ගමන සුවපත් කරගෙන හැකිතරම් ඉක්මනට භවයකදී අමා මහ නිවනින් සැනසෙත්වා කියන කරුණා මෛත්‍රිය හැඟීමෙන් ඥාතීන් වෙනුවෙන් මේ පරලෝකීය දෙන්න පුළුවන් එකම දේ පිනක් කරන පින් අනුමෝදන් කරන එක. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික පින් කැමැති සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. පින්වත් ඔබ හැම දිනකටම මේ උතුම් කුසලානිසංස ධර්ම ශක්තියෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තව තවත් මෙබඳු පුණ්‍ය කටයුතු සිද්ධ කර ගැනීමට ආයුර ආරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් තුන්දුවනේ අනන්ත ආශිර්වාද ශක්තියෙන් සැලසේවා. එවැගේම සුගත සිරි හාමුදුරුවන් වහන්සේට පින්වතුන්ද කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට ධර්මයෙන් අනුශාසනා කරමින් සසුන් කෙත් වැඩ වඩන්නට සියලු නිරෝගී සුව කායික මානසික සුවය සැලසේවා. පින්වත් ඔබ හැම දිනකටම මේ උතුම් කුසල් මෙලොව සැනසෙල්ල පිණිස වේවා. උතුම් ධර්ම අවබෝධයෙන් අමා මහ නිවනෙහි නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණ මේ කුසල ධර්මය හේතු වාසනා වේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරමි. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේට ගොඩාක් පිං.
ඔෆ් කරන්න. ඒ හාමුදුරුවෝ ඉන්නවද? හාමුදුරුවොත් ඉන්නේ මහත්තයෙක් ඉන්නේ. හාමුදුරුවනේ ස්වාමීන් වහන්සේ ඩිස්කනෙක්ට් වුණා මං හිතන්නේ. ස්වාමීන් වහන්සේ. එහෙමද? ඔව් ඩිස්කනෙක්ට් වුණා මං හිතන්නේ. එහෙනම් හොඳයි එහෙනම්. හරි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තුන්වන් සරණයි. වැඩ නේද?